नमो तस्ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යෝචේ වස්ස සතං ජීවේ අපස්සං ධම්ම මුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්ම මුත්තමන්ති. සද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික පින්වතුනි, මේ පින්වත් පිරිස මේ මොහොත සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්නටයි. මුලින්ම ඒ සංසාර මොක්ෂය අපිට ලබා දුන්න ලෝතර බුදුරජාණන් වහන්සේ කෙරෙහි සදහා සිත් උපදවාගෙන බුද්ධ ගෞරවය ඇති කරගෙන ඒ සසර දුක්ගිනි නිවෙන ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරෙහි අනන්ත අප්‍රමාණ වූ ගෞරවය ඇති කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට ලෝක ශාන්තිය රැගෙන ආපු ආර්ය මහා සංඝ රත්නයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන අනේ මේ මොහොතේදී මේ අවස්ථාවේදී මේ සසර දුක නිවන සද්ධර්මය මට අවබෝධ වේවා කියන කලන සිත් ඇතුව හැම දිනම මේ මොහොතේදී මේ ධම්ම ශ්‍රවණය කරන්නට ඕනේ. ධර්මයේ සඳහන් වෙන්නේ සුනාත ධාරේත චරාත ධම්මේ. ධර්මය අහන්නට ඕනේ, අහගත්ත වගේම ඒ දහම් කරුණු අපේ සිත්වල ධාරණය කරගන්නටත් ඕනේ. ධාරණය කරගත් දහමට අනුව ධර්මයේ හැසිරෙන්නට ඕනේ, නැතිනම් ජීවිතය හදා ගන්නට ඕනේ. ධර්මයේ හැසිරෙන්න පුළුවන් කමක් නැහැ, ජීවිතය දහමකින් හදා ගන්නට පුළුවන් කමක් නැහැ. පින්වතුනි, සද්ධර්මයේ පිළිබඳ අවබෝධයක්, මතකයක්, දැනුමක් අපේ සිත්වල ධාරණය වෙලා නැත්නම්, සද්ධර්මය අපේ සිත්වල ධාරණය වෙන්නේ නැහැ. බොහෝම ආදරෙන් සකසා සද්ධර්මය අපි ඇසිය නැත්නම්, එනිසායි මුලින් හොඳට සිහිය පිහිටුවාගෙන සද්ධර්මය අහන්නත් ඕනේ. අහගත්ත වගේම අහගත්ත දහම් කරුණු අපේ සිත් තුළ ධාරණය කරගන්නටත් ඕනේ. ධාරණය කරගත්ත දහම පුන පුනා නුවණින් මෙනෙහි කරලා ඒ තුලින් ජීවිතය හදාගන්නට උත්සාහවත් වෙන්න ඕනේ. මෙන්න නිබඳු කෙනාටයි බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන් වෙන්නේ. පින්වතුනි, මම අද බොහෝම වටිනා දහම් කොටස් ටිකක් පෙන්වන්නට විස්තර කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒකත් කලින් එක කරුණක් කෙටියෙන් මතක් කරනවා. මම බොහෝ සෙයින් මගේ දේශනාවල මේ ස්වභාවය නැවත නැවත මම මතක් කරනවා. අපි නොදන්න, අපි නොදකින, එහෙත් අපේ ජීවිතවල සදාවටම පවතින යථාර්ථයක් තියෙනවා. මෙන්න මේ ස්වභාවය
අපි ඇවිදින අපි යන සසර ස්වභාවය කෙටියෙන් මතක් කරලා එබඳු දුක්ඛගත සංසාරයට තියෙන එකම පිහිට මේ සද්ධර්මයයි. ඒ ධහම මොකද්ද කියන කාරණාව පෙන්වන්නට මම මේ මොහොතේ උත්සාහවත් වෙනවා. කිමුතු මේ මම මුලින්ම මතක් කළේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනමතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ පුබ්බා කොටින පඤ්ඤායති අවිද්‍යා නීවරණානං තණ්හා සංයෝජනං සන්දහවතං සංසරිතං මමං චේවතුම් මහා කංච. මහණෙනි මේ දීර්ඝ සංසාරේ මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. පණවන්න පුළුවන් කමකුත් නැහැ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව නැමැති සංයෝජනයෙන් බැඳිලා නුඹලත් මාත් මේ දීර්ඝ සංසාරේ බොහෝ කාලයක් ඒ නියත දුවන ලදී පරිසරණ ලදී කියලා පෙන්වවදාලා. පින්වත්නි මේ දීර්ඝ සංසාරේ අපි නිකම්ම මේ නියත දිව්ව සරිසරුව නෙමෙයි. මේ දීර්ඝ සංසාරයේ නියත දුවනකොට ලැබුණු ආත්ම භාවවලදී තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු තමන්ගේ ආදරණීය මව්මල දුකට අඬපු කඳුළු සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා. ඒ වගේමයි බොහෝම දුක් මහන්සියෙන් හරි හම්බ කරලා තමන්ව පෝෂණය කළ පියාමල දුකට අඬපු කඳුළු එකතු කළා නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ විතරකුත් නෙමෙයි තමන්ගේ දුව පුතා සහෝදරය සහෝදරි අඥාති හිතේකින් මරුණ වෙලාවෙදිත් එහෙමයි. ඒ විතරකුත් නෙමෙයි මේ දීර්ඝ සංසාරේනකොට තමන්ගේ දෙල්ල කපන වෙලාවෙදි තිරිසන් ආත්මවල ඉපදුණු වාරවලදී මස් පිණිස තමන්ව මරනකොට දෙලි කැපුම් කනකොට ගලාගෙන ගිය රුධිරය එකතු කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වවදාලා. ඒ විතරකුත් නෙමෙයි පින්වතුනි අද අපේ ජීවිතවල මෙබඳු ස්වභාවයක් පැවතුනාට ගෙවුණු අතීතයේ තුල අපිට ලැබිලා තියෙන ඇති දුක්ඛදායක ආත්ම භාවයන් ඇස් දෙකම අන්ධව කිසි කෙනෙකුගේ පිහිටක් පිළිසරණක් නැතුව ගල් මුල් වල පය හැපි හැපි ගැටලා ජීවිතය අවසන් වෙච්ච බාරවල ඕන තරම් තියෙන ඇති අතපය හතරම නැතුව පිළිත් වෙලා කිසියෙකුගේ පිහිටක් කරන්නත් නැතුව ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්න ඇති. ඒ වගේම මේ දරුණු රෝග හැදිලා මල මුත්‍ර ගුඩේ වැටිලා ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් තියෙන්න ඇති. පින්වතුනි භවයෙන් වැහිලා නිසා අද අපිට පේන්නේ භවයෙන් වැහිලා නිසා අද අපිට නොපෙනුනත් භවය තුල මෙහෙම දුකක් තියෙන නිසා භවය තුල ඉන්න සත්‍යෝ නිබඳු දුකක් විඳින නිසා ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. පහළ වෙලා බොහෝම අනුකම්පාවෙන් මේ සංසාර දුකෙන් අත මිදෙන්නට නැත්නම් ඒ භව නිරෝධය සඳහා ධර්ම දේශනා කරනවා. පින්වතුනි මේ බුද්ධෝත්පාද කාලයත් අපිට හැමදාම ලැබෙන්නේ නැහැ.
අපි වචනයට නම් කියනවා අහලා තියෙනවා දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මින් කියලා. බුදුරජාණන් වහන්සේලාගේ ලෝකේ පහළ වීම දුර්ලභයි කියලා. ඒ දුර්ලභ ස්වභාවය අපි හැම කෙනාටම හුදුණු වචන මාත්‍රයක් වෙලා මිසක යම් පමණකට හෝ ඒකේ අර්ථය වැටහෙන බවක් නැහැ. පින්වතුනි යම් පමණකට හෝ එහි අර්ථය වැටහෙනවා නම් අපි මේකටත් වඩා මේ ධහමට උත්සාහවත් වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේලාගේ පහළ වීම දුර්ලභයි කියන එකට මම පුංචි කරුණක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා පිරිනුවම් පෑවට පස්සේ තව බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා කියන කරුණ පින්වතුනි හැමදාම කල්පෙන් කල්පට ලැබෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවල බුද්ධ ශූන්‍ය කල්ප බුදුරජාණන් වහන්සේලා පහළ නොවන කල්ප ගණනින් අසංකේයයි කියලා පෙන්වනවා. අසංකේයයි කියලා කියන්නේ පින්වතුනි 1.140කින් ලියන ගණනක්. එතකොට කල්පය කියන එකට ධර්මයේ උපමාවක් පෙන්වනවා. යොදුනක් දිග යොදුනක් කුස යොදුනක් පළල මහ විශාල ගල් පර්වතයක් තියෙනවා නම් මනුෂ්‍ය ලෝකෙන් අවුරුදු 100කට සැරයක් යම් කිසි කෙනෙක් රෙදි කෑල්ලක් අරගෙන ඒ ගල් පර්වතයේ පිහදානවා නම් යම් කලක මේ ගල ගෙවිලා ගියත් කල්පේ ඉවර වෙන්නේ නැහැ කියලා. මහණෙනි කල්පයට අවුරුදු කියන්නට බෑ. මෙබඳු උපමාවකින් නම් අනුමාන වශයෙන් දක්වන්නට පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළේ. යොදුනක් කියලා කියන්නේ පින්වතුනි 16ක්. කෙනා ටිකක් හිතට නගා ගන්නට මේ ස්වභාවය 16ක් දිග 16ක් උස 16ක් පළල මහ ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතයේ අවුරුදු 100කට සැරයක් පිහදානකොට යම් දවසක ගෙවිලා ගියාමයි කල්ප. පින්වතුනි බුදුරජාණන් වහන්සේලා නැති බුද්ධ ශූන්‍ය කල්ප අසංකේයයි කියලා කියන්නේ ඔන්න ඔය වගේ එක ගලක් ගෙවිලා යනවා. දෙකක් ගෙවිලා යනවා. 3ක් 4ක් 5ක් 10ක් 20ක් 30ක් 50ක් 100ක් 1000ක් ලක්ෂයක් කෝටියක් ප්‍රකෝටියක් කෝටි ප්‍රකෝටියක් මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ නමක් නෑ ලෝකේ. හොඳ නරක දෙකවත් කියලා දෙන්න කෙනෙක් නෑ සමහර විටක. මේ වගේ අසංකේය ගණන් බුද්ධ ශූන්‍ය කල්ප පවතිනවා. එබඳු දීර්ඝ සංසාර ස්වභාවයක අනුව බලනකොට පින්වතුනි අපි හැමදෙනාම හරිම පුණ්‍යවන්තයි භාග්‍යවන්තයි. එච්චර දුර්ලභ කාලයකින් ලෝකෙ පහළ වෙන ලෝතර බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඒ වගේම සසර දුක්ගිනි නිවන සද්ධර්මයක් දේශනා කරනවා. දේශනා කරලා තියෙනවා පවතිනවා. අපිද හංගවා කියන අර්ථයක් තේරුම් ගන්නට පුළුවන් මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන තියෙනවා. ඒ නිසා ඒකාන්තයෙන්ම මේමක් කුණක් පරක් කෙරක් නැති මේ දීර්ඝ සංසාරයෙන් ඈතර වෙන්නට අත මිදෙන්නට අවශ්‍ය සියලු වටපිටාව අද අපිට ලැබිලා තියෙනවා. අද අපිට අවශ්‍ය වෙන්නේ ශ්‍රද්ධාව ඇති කරගන්නටයි. ශ්‍රද්ධා තරති යෝගං ශ්‍රද්ධාවෙන් තමයි මේ යෝගය තරණය කරන්නට වෙන්නේ. ශ්‍රද්ධාව මුල් කරගෙනයි පින්වතුනි
තුනුරුවන්ට ජීවිතය ලං කරන්ට වෙන්නේ ලං වෙන්නේ එබඳු කෙනාටයි සද්ධර්මය අවබෝධ වෙන්නේ. ඉතින් මම මතක් කළේ කෙටියෙන් අපි හැම කෙනෙක්ම මේ දීර්ඝ සංසාරේ මහා ගොඩක් දුක් විඳාය. ලෝතර බුදුරජාණන් වහන්සේලාත් අතීතයේ ඕනතරම් පහළ වෙන්න ඇති. සසර දුක්ගිනි නිවන ධර්මයන් දේශනා කරන්නට ඇති. අස් නැත්තෝ වගේ කන් නැත්තෝ වගේ අපි මේ ධර්මයේ නොබලපු නිසා නාසපු නිසා තාම අපි මේ සංසාරයේ මියට දුවනවා සැරිසරනවා. ඉතින් මේ සසර ස්වභාවය ගෙවා ගන්නට උපකාර වෙන වටපිටාවක් ලැබිලා තියෙන මේ මොහොතේදී අපි හැමදෙනාම ඒ සඳහා උත්සාහවත් වෙන්නට ඕනේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දවසක් ධර්මචාරිකාවේ යනකොට පාරේ යන කඩිරෑනක් දැක්කා. දැකලා බුදුරජාණන් වහන්සේ සිනහ පහල කරනවා. ආනන්ද හාමුදුරුවෝ අහනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සිනහ පහල කොට වදාරන්නට හේතුව මොකක්ද කියලා. ආනන්ද, මේ කඩිරෑන ඔබට පේනවද? එහෙමයි භාග්‍යවතුන් වහන්සේ, මට පෙනෙනවා. ආනන්ද, මේ කඩිරෑනේ චක්‍රවර්ති රජ නොවුණු එකම කඩියෙක්වත් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. එහෙනම් පින්වතුනි, අපි ගැන කවර කතාවද? අපි හැම කෙනෙක්මත් මුළු ලෝකයටම අධිපති චක්‍රවර්ති රජවරු වෙලා ඉන්න ඇති. ඒත් අද දවසේදී අපේ ජීවිත නිබඳු මට්ටම් වලටපත් වෙලා. ඒ නිසා අපි අපේ ජීවිතය ජීවත් කරන්නට ලැබුණු මේ වටපිටාව තුළ නුවණින් ඇසුරු කරමින් පරිහරණය කරමින් මේ ධර්මය අවබෝධ කරගන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ නිසා අද මම ධර්ම දේශනාවේ මාතෘකා කළේ ඒ ධම්මපදයට අයිති කුද්දක නිකායේ ධම්මපදයට අයිති ගාථාවක්. ඒ සඳහන් වෙනවා, යෝචේ වස්ස සතං ජීවි අපස්සං ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සෙය්‍යෝ පස්සතෝ ධම්මමුත්තමං කියලා. යම් කිසි කෙනෙක් මේ සද්ධර්මය අවබෝධ කරගන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් ඒ ජීවිතේ වටින්නේ හිස් එකක්. යම් කිසි කෙනෙක් මේ උතුම් වූ සද්ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වෙනවා නම් මේ ජීවිතේ වටිනවා ශ්‍රේෂ්ඨයි කියන එකයි ගාථාවෙන් පෙන්වවදාලේ. අපි පොඩ්ඩක් පින්වතුනි බලමු අවබෝධ කරගන්නේ නැතුව අවුරුදු 100ක් ජීවත් වුණත් වටින්නේ නැති හිස් වෙන, අවබෝධ කරගෙන එක දවසක් ජීවත් වුණත් වටිනවා හිස් වෙන්නේ නැති ඒ ධහම මොකක්ද කියලා. අපිට මේ ධහම් පරයය පුරවන්නට බොහොම වටිනා අර්ථයක් පෙන්නනවා. සංයුක්ත නිකායේ මහා වග්ගයට අයත් සුසීම කියන සූත්‍රයෙන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්න කාලෙදී බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ධර්මය හොරකම් කරන්ට කියලා සුසීම කියන එක්තරා පරිබ්‍රාජකෙක් ඇවිල්ලා පැවිදි වුණා. අන්නේ පරිබ්‍රාජකයාට පැවිදි වුණාට පස්සේ නම සුසීම, ඒ සුසීම භික්ෂුන් වහන්සේ ආරම්භය බුදුරජාණන් වහන්සේ බොහොම වටිනා දහම් පරයයක් දේශනා කරනවා. අන්න ඒ ටික මම මෙතෙන්දි පින්වතුනි මතක් කරනවා. මෙන්න මේ ටික නොදැන
ඒ ධර්මතාවය අවබෝධ කරගන්නේ නැතුව කිසිම කෙනෙක් මේ සසරින් ඈතර වෙන්නේ නැහැ. සසර දුකින් ඈතර වෙන්න පුළුවන් කමකුත් නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ සුසීම කියන භික්ෂුන් වහන්සේට පෙන්නනවා අජානීයාසිතවං සුසීම නොඅත්වං අජානීයාසි අතකෝ ධම්මති ඥානං පුබ්බේ පච්චා නිබ්බානේ ඥානං. සුසීම නුඹ දැනගත්තේ වේවා නොදැනගත්තේ වේවා මුලින්ම යම් කිසි කෙනෙකුට ධම්මති ඥානය ඇති වෙනවා. පච්චා නිබ්බානේ ඥානං. පසුව නිර්වාණයෙහි නුවණ ඇති වෙනවා. මෙන්න මේ ටික අපි තේරුම් කරගන්නට ඕනේ. මෙන්න මේ ටික තමයි පින්වතුනි අපිට අබුද්ධෝත්පාද කාලයක ලැබෙන්නේ නැත්තේ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මෙන්න මේ ටික පහදලා දෙන්න තමයි. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ නොවුණු කාලෙදි කුසල ධර්ම තියෙන්නට පුළුවන්. කුසල විපාක තියෙන්නට පුළුවන්. කුසල ධර්ම කරන්ට කියලා පනවන ශාස්ත්‍රූන් වහන්සේලා බිහි වෙන්නත් පුළුවන්. ඒ පින්වතුනි මේ ලෝක නිරෝධයේ පිණිස පවතින ප්‍රතිපදාවක් පනවන්ත නම් කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ නැහැ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කරන්ට. එනිසායි අපිට මේ ටික වටින්නේ. පින්වතුනි අපි පොඩ්ඩක් නුවණින් බලමු මොකද්ද තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ධම්මට්ටි ඥානය කියලා කියන්නේ. කොහොමද නිර්වාණයෙහි නුවණ පසුව උපදින්නේ කියන කාරණාව. මෙන්න මෙතනයි අපිට ගොඩාක් වටිනාකම තියෙන්නේ. පින්වතුනි ධම්මට්ටි ඥානය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ ඇති කල්හිත් නැති කල්හිත් තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වුණත් නැතත් මේ සංඛත ධාතුව තුළ පවතින යථා භූත ස්වභාවයක් තියෙනවා. යථා භූත කියලා කියන්නේ භූත කියන්නේ ඌ. යථා භූත කියලා කියන්නේ යම්සේ ඌද එබඳු ස්වභාවයක්. යම්සේද පවතින එබඳු පැවැත්මක් තියෙනවා. මෙන්න මේ යථා භූත ස්වභාවය කිසිම දවසක පින්වතුනි ලෝකයේ කෙනෙකුට හම්බ වෙන්නේ නැහැ. ලෝකයේ කෙනෙකුට පෙනෙන්නේ නැහැ. මේ යථා භූත ස්වභාවය ලෝකෙට සාධාරණ නැහැ. මේ යථා භූත ස්වභාවය දැනගෙන දැකලා තමයි ලෝකේ යම් කිසි කෙනෙකුට මිදෙන්න පුළුවන්කම වෙන්නේ. මේ යථා භූත ස්වභාවය පෙන්නන යථා භූත ස්වභාවය ගැන අත්‍ය අතිහතිය පෙන්නන දහම් පරියායතයි ධම්මට්ටි ඥානය කියලා කියන්නේ. කින්වතුනි මේ යථා භූත ස්වභාවය පෙන්නන තථාගතයන් වහන්සේ මේ සංකත ධාතුව තුල යථා භූත වශයෙන් පවතින්නේ ධර්මතා හතරයි. චිත්ත චෛතසික රූප නිබ්බාන කියලා ධර්මතා හතරක් පෙන්වා වදාලා එයින් සංකත ධාතුව තුල ඇති චිත්ත චෛතසික රූප කියන ධර්මය නිවන කියන්නේ අසංකත ධාතුව. එයින් මේ චිත්ත චෛතසික රූප කියන ධර්මයන්
යථා භූත ස්වභාවය ඇත්ත ඇති ස්වභාවය අපේ ජීවිතයෙන් අපි දකින්නට ඕනේ. වචනය පිළිබඳ දැනුම නෙමෙයි ඇත්ත ඇති හැටි අපි දැනගන්නට ඕනේ. විශේෂයෙන්ම මෙතනදී ඒ චිත්ත චෛතසික රූප කියන මේ ධර්මතා සූත්‍ර ක්‍රමයට පෙන්වනවා නාම රූප කියලා ධර්මතා දෙකකින්. ඒ නාම රූප කියන ධර්මතා දෙක තමයි අභිධර්ම ක්‍රමයේ චිත්ත චෛතසික රූප කියලා තවත් ටිකක් සියුම්ව බෙදලා පෙන්වන්නේ. එයින්ද පින්වත්නි මුලින් අනුමානයෙන් අපි දැනගන්නට ඕනේ තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ ධම්ම පරයය තුළ රූපය ගැන. මේ ටික මම මතක් කරන්නේ මම මේ පෙන්වන ටික මේකින් උතුම්ට කරන්න කියනවා නෙමෙයි. මෙහෙන් මේ දේ කරන්න බෑ. නමුත් මේ දැනුම තුලිනුයි යම කල යුතු නම් කල යුතු දේ ආරම්භය නුවණ එන්නේ. ඒ නිසායි මේ ටික මුලින්ම මතක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ සත්‍ය පෙන්වුවට පස්සේ අනිත් කට්ටියට තේරෙන්නේ අපි එහෙනම් මෙච්චර කල් ඉඳලා තියෙන්නේ වැරද්දකයි. එහෙනම් අපි සත්‍ය අවබෝධ කරගන්නට ඕනේ කියලා. අපි පින්වතුනි ඕනම කෙනෙක්ගෙන් අහුවාම කියයි භාවනා කරන්නේයි අපි සත්‍ය අවබෝධ කරගන්නයි කියලා. අවබෝධ කරගන්න හදන සත්‍ය මොකද්ද කියලා අහුවොත් අපි වචන ටිකක් කියයි චතුරාර්ය සත්‍ය දකින්න අවබෝධ කරගන්න කියලා. ඒත් අපේ ජීවිතෙන් අපි සත්‍ය කියන එක දන්නේ නැහැ. අපේ ජීවිතෙන් අපි සත්‍ය කියන එක දන්නේ නැහැ කියලා කියන්නේ අපි අසත්‍ය කියන එක දන්නේ නැහැ. පින්වතුනි අපි නිදාගෙන ඉන්න වෙලාවට අපි හීන දකිනවා. හීනය තුලදී අපිට හීනයේ හීනයක් කියලා තේරෙනවද? හීනය තුලදී හීනයේ හීනයක් කියලා දන්නේ නැහැ. මෙච්චර වෙලා ඉඳලා තියෙන හීනක කියලා අපි දන්නේ නැගිට්ටොත් විතරයි. ඒ වගේ පින්වතුනි මේ ලෝකයේ ඉන්නේ මෝඩකමකද ඇත්තකද කියලා ලෝකයා දන්නේ යම් දවසක ඇත්තක් දැක්කොත් තමයි ඒකට ප්‍රතිපක්ෂයක් වශයෙන් මෝඩකම කියන එක පෙනෙන්නේ. මෝඩකම තුල ඉඳගෙන අපි ඉන්නේ මෝඩකමකයි කියලා යම් කෙනෙක් කියනවා නම් ඒ කාගෙන් හරි උපුටවාගත්ත අර්ථයක් නැසක ජීවිතෙන් දැකපු එකක් නෙමෙයි. මම ඒකෙදි මතක් කළේ යම් කෙනෙක් විතරයක් ඇතුලේ හැදිලා ඉපදිලා විතරයක් ඇතුළේම හැදිලා වැඩිලා ඒ විතර කටුව ඇතුළේම මැරෙනවා නම් එයාට සාධාරණ නැහැ මම ඉන්නේ විතර කටුවක් ඇතුළේ නේද කියන දැනුම. මොකද ජීවිතයේ එයාගේ ඒ ටිකයි ලෝකේ එයාගේ ඒ ටිකයි. මේ ඉන්නේ විතර කටුවක් ඇතුළේ නේද කියන එක අදහස දැක්ම එන්නට නම් එයින් ඔබක් දැකපු කෙනෙක් වෙන්නට ඕනේ. පංච උපාදානස්කන්ධයකමයි පින්වතුනි පංච උපාදානස්කන්ධයක්මයි අපිට උපදිනකොටම පහළ වෙන්නේ. පංච උපාදානස්කන්ධයකමයි අපි ජීවත් වෙන්නේ. පංච උපාදානස්කන්ධයකමයි අපි මරන්නේ. කෙටියෙන් තව පරයයකින් මම මතක් කළොත් අහත් රූපයක් දෙක අරගෙනමයි අපි උපදින්නේ. අහත් රූපයක් දෙක අතරමයි ජීවත් වෙන්නේ. අහත් රූපයක් දෙක අසුරු කරගෙන ඔය අතරමයි අපි ජීවත් වෙන්නේ. අහත් රූපයක් දෙක පරිහරණය කරමින්මයි අපි මරන්නේ. අහතත් රූපයටත් ඔබෙන් ධර්මතාවයක් ඉපදින්න පෙරවත් ඉපදිලාවත් මරණ අවස්ථාවේදීවත් අපිට හම්බ වෙන්නේ නැහැ. කනයි ශබ්දයයි දෙක අරගෙනයි අපි උපදින්නේ. අපි උපදිනවා කියන්නේ කනයි ශබ්දයයි දෙකේ පහළ වීම.
අපේ පැවැත්ම කියලා කියන්නේ කනයි ශබ්දයයි කියන දෙකේ පැවැත්ම. අපි මරණවා කියලා කියන්නේ කනයි ශබ්දයයි දෙකේ නැතිවීම. එහෙම අපිට ඒ ධර්මතාවයෙන් ඔබ ධර්මතාවයක් පේන්නේ නොපෙනීම පුදුමයක් නෑ, පෙනුනොත් තමයි පුදුමය. මේ වගේ මේ ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ස්පර්ශ ආයතන 6 අරගෙනමයි අපි උපදින්නේ. ඒ කියන්නේ මේ ස්පර්ශ ආයතන 6 ඉපදීමයි අපේ ඉපදීම කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 පැවැත්මයි අපි ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 නැති බවයි පින්වතුනි අපි මරණවා කියලා කියන්නේ. මේ ස්පර්ශ ආයතන 6 ඇතුවම ඉපදිලා ස්පර්ශ ආයතන 6 පරිහරණය කරමින්ම ඒ ස්පර්ශ ආයතනයන් විනිවිද ගිහිල්ලා ඒ ස්පර්ශ ආයතනෙන් 6න් බහැර වූ ඔබ්බේ වූ යමක් දැනගන්නවා දකින්නවා කියන එක ස්පර්ශ ආයතන 6 ඇතුළේ ජීවත් වෙන කෙනාට හීනයක් වගේ. ඒක එහා කියනවද යන ප්‍රශ්නයක් වෙයි. තව පදයකින් මම මතක් කළොත් අපේ ජීවිතය කියලා කියන්නේ 4 ඉරියව්වක්. එක්ක අපි ඉඳගෙන ඉඳී, එක්ක අපි හිටගනි, එක්ක අපි නිදාගනි, එක්ක අපි ඇවිදින්. ඔය ඉරියව් 4න් තොර ප්‍රවත්මක් අපිට හිතන්නවත් බෑ. ඒ ඉරියව් 4න් ඔබේ යමක් හිතන්න පුළුවන් නම් ඒකෙන් අපි ලෝකෙට අයිති නැති දෙයක් හිතන්න ගන්නවා කියන එක. මේ ඉරියව් 4යි තුමුතුනේ ලෝකෙ කියන්නේ. අපි හිතාගෙන ඉන්නේ මෙච්චරයි කියන්නේ කියලා නෑ. මේ ඉරියව් 4ට අයිති නැති එකන ලෝකෙට අයිති නැති තව පැවැත්මක් තියෙනවා, ලෝකෝත්තර පැවැත්මක්. ඒ ටික අපිට කවදාවත්ම හම්බ වෙන්නේ නෑ. මම මේ විස්තරය කළේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වුණාම තියෙන වටිනාකම පෙන්වන්නට. මේ ලෝකයට සාධාරණ නොවු ලෝකයේ තුලම ඉපදිලා, ලෝකයේ තුලම හැදිලා වැඩිලා, ලෝකෙන් මිදිලා ලෝකෙට අයිති නැතුව ලෝකය හා නොගැටි පවතින බුදුරජාණන් වහන්සේ. ස්පර්ශ ආයතන 6 ඇතුවම ඉපදිලා, ස්පර්ශ ආයතන 6ෙම හැදිලා වැඩිලා මේ ස්පර්ශ ආයතන 6න් ඔබට ගිහිල්ලා මේ ස්පර්ශ ආයතන 6ෙන් නොගැටි නොබැඳි නොලි වාසය කරනවා කියන ධර්මතාවයක් තියෙනවා. මම මේ ටික පෙන්වන්නම්. ඒ ටික පෙන්වන්නට මම මේ පරියායකින් මතක් කළේ අද මම මේ පෙන්වන්නට හදන දහම් කරුණු ටික අපේ ජීවිතයේ මේ ස්පර්ශ ආයතන 6 ඇතුළෙන් අපි ඉගෙනගත්ත දැනුමට සාධාරණ නැහැ. ඒ කියන්නේ අපි අහලා හුරු පුරුදු સિદ્ધාන්තයක් නෙමෙයි මම මතක් කරන්න හදන්නේ. ඒ නිසා අපිට මේ කාරණාව එකපාරටම තේරෙන්නේ නැති වෙයි. නුවණින් අපි මේ කියන දහම් කරුණු සම්මර්ෂණය කරමින් බැලිය යුතුයි. අන්න එදාටයි එවිටයි මෙන්න මෙහෙම පැවැත්මකුත් එහෙනම් තියෙනව නේද කියන අනුමාන නුවණක් හරියන්නේ. එතකොට මම මතක් කළේ මෙන්න මේ ස්පර්ශ ආයතන 6න් එපිටට යන්න යම් මගක් තියෙනවා නම්, දැනුමක් තියෙනවා නම් මේ 4 ඉරියව්වෙන් ඔබට යන්නට, 4 ඉරියව්වෙන් ගෙන්ව එකකටවත් අයිති නොවුණු විදිහට වාසය කරන්නට තියෙන යම් මගක් තියෙනවා නම් අනේ මග හෙළි වෙන්නේ මේ ධම්මත්‍ත්‍ති ඥානය හරහායි. ඒ නිසා මම මේ ටික මතක් කළේ. විතරේ නැමැති කෝෂයෙන් ඔබට යනවා නම්, එළියට යනවා නම් ඒ එළියට යන්නට තියෙන්නේ මෙන්න මේ ධම්මත්‍ත්‍ති ඥානය හරහායි. අපි විතරයක් ඇතුලේ කෝෂයක් ඇතුලේ ඉන්නේ කියන එක
බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පෙන්වන සංයුත්ත නිකායේ කුක්කුටික කියන සූත්‍රයේදී මහන්නේ යම් කිකිලියක් විතර 7-8ක් හෝ දාලා රකින්නවා නම් සුදුසු කල්ලි උෂ්ණය සපයනවා නම් මෙහෙම ආරක්ෂා කරන මේ විතර වලින් යම් කුකුල් පැටයෙක් හොටේකින් හරි නියපොතු හරි වලින් අර විතර කට්ට බිඳගෙන ඉස්සෙල්ලාම එළියට ආවොත් ඒ ඉස්සෙල්ලාම ආපු කුකුල් පැටියට කියනවා කුකුලන් අතර ශ්‍රේෂ්ඨ ජේෂ්ඨ කුකුල් පැටියා කුකුලා කියලා. ඒ කියන්නේ වැඩිමහල් කුකුලා කියලා. කුකුල් පැටියා කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි ඒ වගේ අවිද්‍යාව නැමැති කෝෂය තුල ඉන්න මේ ලෝකයේ තුල අවිද්‍යාව නැමැති කෝෂයේ බිඳගෙන එයින් එළියට ගිය නිසා මම ලෝකයට ශ්‍රේෂ්ඨයි ජේෂ්ඨයි අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අපි තාම ඉන්න පින්වතුනි අවිද්‍යාව නැමැති කෝෂය තුල. අවිද්‍යාව නැමැති කෝෂය තුල ඉන්නවා කියන එකට කෙටි නිදසුනක් මම පෙන්නන්නම්. එයා ස්පර්ශ ආයතන 6න් තොර පැවැත්මක් දකින්නේ. දන්නේ. මේ අවිද්‍යාව ස්පර්ශ ආයතන 6ට ඇතුළත්ව ඒ 6 තුල පින්වතුනි නිවන කෙරෙහි නුවණක් වෙන්න බෑ. ස්පර්ශ ආයතන 6 ලෝකෙනම් ඒ ධර්මතා 6 ඇතුලේ පහළ වෙන යම් නුවණක් තියෙනවා නම් ඒ නුවණ ලෝකෙට අයිති නුවණක්. ඒකට කියන ලෞකික නුවණ ප්‍රඥාවක් කියලා. යම් කෙනෙක් මේ ස්පර්ශ ආයතන 6න් ඔබට යන්න දන්නවා නම් දැක්කොත් මෙන්න මේ නුවණ තමයි ලෝකෝත්තර කියන්නේ. ලෝකෙ කෙනෙකුට මේ ස්පර්ශ ආයතන 6න් ඔබේ ධර්මයක් ගැන හිතාගන්න බෑ. හිතාගන්න පුළුවන් වුණොත් ඒ ලෝකෙට අයිති නෑ. එයා ආර්ය භූමියටපත් වෙනවා. යම් කිසි කෙනෙක් මේ ස්පර්ශ ආයතන 6න් තොර යමක් හිතන්න පුළුවන් නම් හිතන්න වැටහෙනවා නම් ඒ කියන්නේ එයාට ලෝකයට සාධාරණ නැති නුවණක් තියෙනවා. ලෝකයට මේ කියන දේ විහිළුවක්මයි. එහෙම දෙයක් තියනවද යන ගණයට යනවා. මොකද අපේ දැනුම් පරාසය තියෙන්නේ අපි ඉන්නේ ලෝකෙ තුල නිසා. විතරයක් ඇතුලේ ඉන්න කෙනෙකුට විතරෙන් එහා පැත්තක් තියනවා කියනකොට තේරුනොත් තමයි පුදුමේ. ඒ වගේ මේ ලෝකයේ තුල ඉන්න කෙනෙකුට ලෝකෝත්තරයම කියනකොට තේරුනොත් තමයි පුදුමේ. ඉතින් මෙතනදී බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ බුදුරජාණන් වහන්සේලා ශ්‍රේෂ්ඨයි කියන්නේ ඒ ලෝකයේ අතරින් මේ ලෝකයේ තුල මේ පැවැත්ම නෙමෙයි ඇත්ත මෙයින් ඔබේ ඇත්තක් තියනව නේද කියලා කිසිම කෙනෙකුගෙන් අහන්න නැතුව තනියම ලෝකෙන් එතරට යනවා. ගිහිල්ලා ඊට පස්සේ ආපහුවන්කට කිව්වහම අනේ එහෙම කිව්වහම නම් පේනවා. ඉතල තනියම ලෝකෙ කෙනෙක් මේක තේරුම් කරගන්නවා කියන කාරණාවක් වෙන්නේ නැහැ. එහෙම තේරුම් කරගත්තොත් සම්මා සම්බුද්ධයි නැත්නම් පස්චේක බුද්ධයි කියලා කියනවා. ඉතින් අන්නේ ලෝකෙන් ඔබට යන්නට තියෙන කෙටියෙන් කියනවනම් ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් පිටට යන්නට තියෙනවා. මාවත ගැන කියලා දෙන්නයි මම මේ හදන්නේ ධම්මච්චති ඥානය කියන්නේ. එතන බොහොම සියුම් ගැඹුරුයි. ඒක අපිට හිතන්නවත් බෑ. ඒ නිසා මම කිව්වේ මේක අනුමානෙන් අපිට දැනගන්න පුළුවන්. ඒ කියන්නේ ඉස්සෙල්ලාම පහළ වෙන්නේ සත්‍ය අනුලෝමික ඥානයක් මිසක සත්‍ය සාත් වෙන්නේ නැහැ. සත්‍යයක් තියෙනවා නම් ඊට අනුලෝම නුවණක් තියෙනවා. එහෙනම් මෙහෙම එකක් තියෙනවා තමයි කියලා.
අන්නේ සත්‍ය අනුලෝමික ඥානය පහළ වුණොත් තමයි නිර්වාණ ඥානය උපදින්නේ. එතකොට ඒ සත්‍ය අනුලෝමික ඥානය ලබා ගන්න ටිකට තමයි මේ ධම්මට්ඨිත ඥානය කියලා කියන්නේ. මම මේ නැවත එකම තැන අරගෙන වර්ණනා කරන්නේ විස්තර කරන්නේ මේ අවිජ්ජා ගතය තුල ලෝකයේ තුල ඒ නියත දුවන පරිසරණ අපේ ජීවිතවලට ලෝකයේ තුල පිහිටක් රැකවරණයක් කවදාවත්ම තිබුණේ නැහැ තියෙන්නේ නැහැ. ඒ බඳු ජීවිතයකට තියෙන පිහිට රැකවරණයකම මේ ලෝකෙන් විතරට යන එකයි. ඒ බඳු තන්ට යන්න තියෙන මාර්ගය ගැන පෙන්වන්නයි නැවත ඒ ටික මම වර්ණනා කරන්නේ පෙන්වන්නේ. අපි මතක් කරලා තියෙනවා විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා නම් මේ ගිනි ගොඩ ඇතුළට දෙන්නෙක් යනවා. දැන් ගිනි ගොඩ ඇතුළේ ඉන්නේ එක්කෙනෙක් ගිනි ගොඩ ඇතුළේ ඒ පැත්තට මේ පැත්තට පැන නොපිච්චෙන්න උත්සාහවත් වෙනවා. එක්කෙනෙක් කිසිම උත්සාහයක් නැහැ අත් දෙක බැඳගෙන ඔහේ ඉන්නවා. පින්වතුනි ගිනි ගොඩ ඇතුළේ නම් ඉන්නේ නොපිච්චෙන්න උත්සාහවත් වුණත් පිච්චෙනවා උත්සාහවත් නොවුණත් පිච්චෙනවා. ඒ උපමාවෙන් මං කිව්වේ යම් කිසි කෙනෙක් මේ ලෝකයේ තුල නම් ඉන්නේ අනිත්‍ය දුක්ඛ ආත්ම දේ සමාජයයි කියන තැනක නම් ඉන්නේ දුක නැතුව ඉන්න උත්සාහවත් වුණත් නැතත් දුක් විඳින්න වෙනවා. ඒනත් ගිනි ගොඩ ඇතුලේ ඒ පැත්තට මේ පැත්තට පැන නොපිච්චෙන්න උත්සාහවත් වෙනවා ඒත් පිච්චෙනවා වගේ මේ ලෝකයේ තුල දේපල වස්තු ආහාරක බාන ඉඩකඩම් මිල මුදල් එකට එකතු කරලා දුක නැතුව ඉන්න ලෝකයේ උත්සාහවත් වෙන පිරිසක් ඉන්නවා නම් ඒක එකතු කළ දුක නැතුව ඉන්න හැදුවත් පින්වතුනි දුක යා කරා යනවා. ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසලින් මිදෙන්නේ නැහැ. උත්සාහයක් නැතුව ඉන්න කෙනෙක් පිච්චෙනවා වගේ ලෝකෙ තුල දියුණු වෙන්නට දුක නැතුව ඉන්නට කියලා කිසි උත්සාහයක් නැතුව කුසීතෝ කම්මැලි කමින් යුක්ත යම් කිසි කෙනෙක් ඉන්නවා නම් එයා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නසලට පත් වෙනවා. ලෝකෙ තුල උත්සාහවත් වෙන කෙනත් නැති කෙනත් දෙන්නම මේ දුකටපත් වෙනවා. මේක අවස්ථාවක් නෙමෙයි. ඔය ස්වභාවය තථාගතයන් වහන්සේ දේශනා කොට වදාලා හරිම ලස්සනට ඕගතරණ කියලා සූත්‍රයක් තුන මෙන්න මේ ඕගතරණ සූත්‍රයේදී ඕගය තුල යම් කිසි කෙනෙක් පිහිටා සිටියත් වෑයම් කළත් දෙන්නම දුක් සහිතයි දුක් සහිතයි. ඒ නිසා මම ඕගය තුල පිහිටාද නොසිටිමින් වෑයම්ද නොකරමින් ඕගය තරණය කළා කියලා බුදුරජාණන් වහන්සේ ඕගතරණය ගැන දේශනා කළා. ඉතින් පින්වතුනි මේ ලෝක නිරෝධයට යන මේ මාවත මේ සත්‍ය කියන එක තේරුම් ගන්න බැරුව අපි ලෝකෙ තුල ඉඳගෙන සනසිල්ලක් ලබන්ට හැදුවට කවදාවත් මේ දේ ලැබෙන්නේ නැහැ. අද විතරක් නෙමෙයි අනන්ත සංසාරෙම කලේ අපි දන්න මට්ටමට දුක නැති වෙන්න හැදුවා. නමුත් අපි දන්න මට්ටම කියන ඔක්කොම දුක ඇතුලේ කියන එක අපිට තේරුන්නේ නැහැ. මේ ස්පර්ශ ආයතන හයේ යම්ම අධ්‍යක්ීමක් අනුසාරයෙන් අපි දුක නැති වෙන්න කටයුතු කරලා තියෙනවා. ස්පර්ශ ආයතන හයේ පැවැත්ම කියන්නේම දුක නම් පින්වතුනි හොඳට හිතන්න ස්පර්ශ ආයතන හයේ පැවැත්ම කියන්නේම දුක නම් ඒ ස්පර්ශ ආයතන හයේ අධ්‍යක්ීම අනුසාරයෙන් දුකෙන් මිදෙන්න දරන උත්සාහය තියෙන්නේ දුක උඩනේ දුක තුලයි. ඒ නිසායි අපිට ලෝකයට දුක නැති වෙන්නේ නැත්තේ. එබඳු ලෝකයකට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පහළ වුණේ. පහළ වෙලා දෙන්නකු දහම තමයි පින්වතුනි මෙන්න මේ සත්‍ය ඥානය කියන තැන නැත්තම් ධම්මට්ඨිත ඥානය කියන තැන අපි ඒක පොඩ්ඩක් නුවණින් බලමු. පින්වතුනි අපි අහින් රූපයක් බලනවා කනෙන් ශබ්දයක් අහනවා නාසයෙන් ගඳ සුවඳක් දැනගන්නවා කියන තැනක
අපි නොදකින අපිට හමු නොවෙන එහෙත් යතහා භූතව පවතින ඇත්තක් තියෙනවා. මේ ඇත්ත තමයි කිසි වෙලාවක අපි අහින් රූපයක් දකිනවා නෙමෙයි. රූප ගැටීම නිසා හිතට නාම ධර්මයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ යම් වස්තුවක් පෙනෙන බව තියෙන පින්වතුන් හිතට මිසක රූපයක් පෙනෙනවා හෝ රූපයකට පෙනෙනවා නෙමෙයි. හොඳට සිහි කරගන්න ටිකක් මරිච්ච අචේතනික අසඤ්ඤී අවිඥානික මලමිණියක් සිහි කරගන්න. අචේතනික කියන්නේ චේතනා නෑ. අවිඥානික කියන්නේ විඥානයක් නෑ. අසඤ්ඤී කියන්නේ සංඥා නෑ. මලමිණියක ස්වභාවය ගන්න. අපි හැමදෙනා තුලම පවතින කන බොන ආහාරයෙන් හැදෙන ශරීරය අදද එබඳුයි. එබඳු මේ රූපයට කිසිම වස්තුවක් පෙනෙන ඇහෙන දැනෙන බව නැත්නම් අනුමානිත හිතනද පෙනෙනවා දැනෙනවා ඇහෙනවා කියන එක හිතක කෘත්‍ය නේද? හිතක තියෙන ක්‍රියාවලියක් නේද? හිතක තියෙන ක්‍රියාවලිය ඇයි රූපයට අයිති කියලා හිතන්නේ? මෙන්න මේ ටිකයි අපිට තේරුම් කරගන්න බැරි. පින්වතුනි යකඩ කැලි දෙකක් එකට ගැටුනහම සද්දයක් ඇති වෙනවා නම් ඇති වෙන සද්දය ආපහු කවදාවත් මේ යකඩ කැලි දෙකට අයිති වෙන්නේ නැහැ. යකඩ කැලි දෙක ඇතුළට යන්නේ නැහැ. ඒ වගේ අහත් රූපයක් දෙක ගැටුණා නම් යමක් පෙනෙනවා නම් පෙනෙන සිද්ධිය පෙනෙන දේ ආපහු ඇහැට රූපයට අයිති නැහැ. ඒකයි මෙතන යතහභූත ස්වභාවය අපිට තේරෙන්නේ නැහැ. නමුත් මම මේ ටික අනුමානෙට පෙන්නලා අපහසුයකින් තොරව ඒක බලන්න පුළුවන් පරයයක් ආපහු පෙන්නනවා. තව උපමාවක් කිව්වොත් මම උපමාවක් ගත්තොත් අපි දැකලා තියෙනවා මේ කුඹුරු වැඩ කරනකොට ගොයන් කපලා මේ වී ඔය දත ගොඩ ගහනවා දතසයන් කරනවා කියලා කියන්නේ. හොඳට බලන්න ඒ කුල්ලක් අරගෙන හුළඟට අල්ලනකොට වී ඇට වැටෙනවා. දැන් එතන තියෙන යථාභූත ස්වභාවය කියන එක හිතට නගා ගන්න උත්සාහවත් වෙන්න වී ඇටයක ස්වභාවය හොඳට හිතට ගන්න. මේ එක වී ඇටයක් අනිත් වී ඇටය ගැන දන්නවද? අනිත් වී ඇටය ගැන දන්නවද? මේ එක වී ඇටයක් තව වී ඇටයක් හා බැඳිලාද එකටමද තියෙන්නේ? නෑ. වී ඇට තියෙන තැන ඕක තමයි යථාර්ථය. ඔහොම තියෙන තැනක වී ගොඩක් ඛණ්ඩක් තේන්නේ අපේ හිතට නේද? හොඳට බලන්න අපි මෙහෙම බැලුවාම අපිට ඛණ්ඩක් පේනවා. නමුත් එහෙම පේන තැනක තියෙන වී ඇට මිසක වී ඛණ්ඩක් කියලා එකක් යථාර්ථ වශයෙන් තියෙනව නෙමෙයි. අපි පේන දේ අල්ලන්න කියලා ගියොත් ඇල්ලුවොත් අපිට වී ඇට ටිකක් අහුවේ මිසක ඛණ්ඩක් කවදාවත් අහුවෙන්නේ නැහැ. වී ගොඩ අහුවෙන්නේ නැහැ. නමුත් අපි හිතාගෙන ඉන්නේ අපිට හිතට පෙවුණු වී ගොඩ තමයි මේ ඇල්ලුවේ කියලා. යථාර්ථය තමයි රූපය නිසා හිතට හැඩයක් වෙනවා. අපි මෙච්චර කාලයක් හිතාගෙන ඉන්නේ මේ පේන දේ තියෙන දේ කියලා. නමුත් පින්වතුනි පේන දේ කියන දේ නෙමෙයි තියෙන දේ නිසා පෙනෙනවා. මම අර උපමාවක් ගන්නවා. මිරිඟුව දිහා බලනකොට ජලය වගේ පේනවා. නමුත් අපිට පෙවුනට පේන දේ තියෙනව නෙමෙයි. අපි හිතාගෙන ඉන්නේ මෙච්චර කාලයක් මේ තියෙන දෙයමයි පේන්නේ කියලා. නමුත් තියෙන දේ පේනවා නෙමෙයි තියෙන දේ නිසා පේනවා. මම අර මිරිඟු උපමාවෙන්ම කියන්නම්. ත්‍රිසංගත සතෙක් මුවෙක් හරි ත්‍රිසංගත සතෙක් හරි මිරිඟු දිහා බැලුවොත් ජලය වගේ පෙනේ. එයාට හිතෙන්නේ මේ පේන දෙයමයි තියෙන දෙයමයි පේන්නේ කියලා ජලය හොයාගෙන ඒ පැත්තට දුවනවා. නමුත් නුවණක් තියෙන හින්දා අපි එහෙම රැවටෙන්නේ නැහැ. අපි දන්නවා මෙහෙම පෙවුනට පේන දේ තියෙනවා නෙමෙයි. තියෙන්නේ මිරිඟු ස්වභාවය. මිරිඟු ස්වභාවය නිසා ජලය වගේ පේනවා.
පවතින දේ සහ පෙනෙන දේ කියලා ධර්මතා දෙකක් අපි දකිනවා. ත්‍රිසංගත සතා හැම දෙකක් දකින්නේ පවතින දේමයි පෙනෙන්නේ පෙනෙන දේමයි පවතින්නේ කියලා මිරිඟුව දිහා දකින්නේ. හොඳට බලන්න පවතින දේමයි පෙනෙන්නේ පෙනෙන දේමයි පවතින්නේ කියලා දැක්කහම ඒ ඔස්සේ දුවනවා. පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියලා දැක්කහම දන්නවා පවතින දේ යථාභූත ස්වභාවය මිරිඟු ස්වභාවය නම් පෙනෙන්නේ හිතට නම් ජලය වගේ මේ පේන දේ ගන්න බෑ කියන නුණක් වෙනවා. ඔන්නේ මිරිඟුවේ ස්වභාවයෙන් අපිට වෙලා තියෙන පින්වතුනි පවතින ස්වභාවය හරියට මිරිඟු වගේ රූප කලාප හැමතැනකම තියෙන්නේ. පෙනෙන දේ තමයි අපිට දිගට හතරස්ව වටව රවුම් නිල් කහ සුදු හැඩ කියලා නොඑක් වර්ණ සතහන් වලින් යුක්ත සංඥාවක් තමයි පහළ වෙන්නේ අපිට. නමුත් අපිට පෙනෙන දේ පවතින දේ නෙමෙයි පවතින දේ පෙනෙන දේ නෙමෙයි. ධම්මච්චිත ඥානයක සිටින් කියනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ නාම රූප දෙක බැලියේ මොකටද? පෙන්න්නේ මොකටද? වෙන මොකකටවත් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටික පෙන්න්නේ මේ ස්කන්ධ ටික නොදකින කෙනා පෙනෙන දෙයමයි පවතින දෙයමයි පෙනෙන දෙය කියලා රැවටෙනවා. ස්කන්ධ ටික ස්කන්ධයන්ගේ ස්වභාවය තේරුම් කරගත්තොත් යමක් දකිනකොට එතන පවතින දේ සහ පෙනෙන දේ කියලා දෙකක් තියෙනවා කියන නුවණක් යාට එනවා. යමක් අහනකොට ඇහෙන දේ සහ පවතින දේ කියලා ධර්මතා දෙකක් තියෙනවා. ගන්ධ සුවඳ දැනෙනවා කියනකොට ගන්ධ සුවඳ දැනෙන දේ සහ පවතින දේ කියලා දෙකක් තියෙනවා. නමුත් අද අපිට එහෙම දෙකක් හම්බ වෙන්නේ නැහැ. අපිට හම්බ වෙන්නේ පවතින දේමයි පෙනෙන්නේ ඇහෙන්නේ පෙනෙන ඇහෙන දේමයි පවතින්නේ කියලා. එතකොට මේ යථාභූත ස්වභාවයේ බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටිකෙන් පෙන්වුවේ පවතින දේමයි පෙනෙන්නේ පෙනෙන දේ පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියන දෙක වෙන් කරලා පෙන්වන්නයි ස්කන්ධ ටික පෙන්වන්නේ. මේ පින්වතුන් ස්කන්ධ එකින් එක බලන්න ඕනේ නැ අනුමානයක් ඇති කරගන්න මෙන්න මේ ටික අපිට මෙච්චර සජීවීව තියෙන දේමයි පේන්නේ කියලා පෙවුනට නිරිඟුව දකින්නකොට පෙනෙන දේ අනිකක් පවතින දේ අනිකක්ව තිබුණා වගේ එහෙනම් මෙතනත් අනුමාන නුවණක් ඇති කරගන්න. තාම පේන්නේ ඕගොල්ලන්ට පවතින දේමයි පෙනෙන්නේ පෙනෙන දේමයි පවතින්නේ කියලා. අනුමාන නුවණක් මේ දහම් පරයයන් තථාගතයන් වහන්සේගේ මේ ධර්ම අනුසාරයෙන් අනුමාන විශ්වාසයක් ඇති කරගෙන ශ්‍රද්ධාව කියන උතෙන්ට තමන්ට පෙනෙන දේ පවතින දේ පෙනෙන්නේ කියලා තමන්ට පෙනෙද්දි බුදුහාමුදුරන්ගේ වචනේ විශ්වාස කරනවා මෙහෙම පෙනුනත් එහෙනම් මේ පේන දේ පවතින දේ නෙමෙයි පවතින දේ පේන දේ නෙමෙයි නේද මේ දහම් පරයයට අනුව ඕක එහෙනම් එහෙම සිද්ධියක් වෙන්න ඕනේ අපිට මෙහෙම පෙවුනට බුදුහාමුදුරු දේශනා කරන්නේ මෙහෙම සිද්ධියක් කියලා පෙන්වනවා ස්කන්ධ ටිකෙන් පෙන්වුවේ පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියන ටික පෙන්වන්න ඒක කෘත්‍යය එතනින් ඉවරයි පවතින දේ අනිකක් පෙනෙන දේ අනිකක් කියන දේ ගත්තේ මොකටද පවතින දේ අනිකක් නම් පෙනෙන දේ අනිකක් නම් පෙනුණු දේ පෙනීමෙන් පස්සේ නැති වෙනවා පවතින දේ යථාභූත ස්වභාවය විතරයි ලෝකේ තියෙන්නේ ඔන්න ඔය නෝන ගන්න ඒ කියන්නේ දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං පවතින දේ විතරයි දකින්න දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා කියන නුවණ කෙනෙකුට එනවනම් එන්නේ පවතින දේ සහ දකින්න දේ කියන දෙකක් වෙන වුණොත් විතරයි මම කියන මේ ටික ගැඹුරුයි ඒක එහෙම විහිය යුතුයි මොකද ලෝකෙට ආйти සිද්ධියක් නෙවෙයි මම කියන්නේ නමුත් මේ ස්වභාවය මම ඕගොල්ලන්ට බලන්න කියන්නේ මම නැවතත් කියන්නේ නැත්නම් අපිට කම්මැලි හිතේ මොනවද මේ හඳුරු කියන්නේ ඕක කොහොමද බලන්නේ කියලා මේ තන සාත් වෙන්න වෙන පරියායක් තියෙන ක්‍රමයක් තියෙනවා මේකෙන් කාටවත් කරන්න බෑ මේ පවතින දේ මේ පේන දේ අනිකක් මේක නම් පවතින දේ මේ පේන දේ නෙමෙයි නේද කියලා ඔහොම හිතලා කවදාවත් යන්න බෑ ආස්තව කියලා කියන්නේ මේ තියෙනවා කියන මට්ටමකම අපිට හම්බ වෙන්නේ ලෝකෙ තුල හම්බ වෙන දෙයින් ලෝකෝත්තරයක් ලබන්න බෑ වෙනම ක්‍රමයක් වෙනම මගක් තියෙන එකට
ඒ මඟ කියන්නේ ඉස්සෙල්ලා මම මේ ක්‍රමය පෙන්වන්න හදන්නේ. ඒ නිසායි මම මේ ටික මතක් කළේ. නැත්නම් අපිට මේ බණ බොහොම ගැඹුරු මේව කාටද දොරත් දෙන්නේ මේ මොනවද මේ කියන්නේ නිකන් හින්දි කියනවා වගේ කියලා හිතේ අපිට. එතකොට මේ ටිකෙන් උත්තරය අරගෙන දුන්නේ පවතින දේ සහ පෙනෙන දේ දෙකක් තියෙනවා කියන උත්තරය අරගෙන දුන්නේ පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන උත්තරය ගන්න. පෙනෙන දේ පෙනීමෙන් පස්සේ නිරුද්ධ වෙනවා කියන උත්තරය ආවහම අපිට ලැබෙන උත්තරයක් එහෙනම් අතීත දැකපු දේවල් නිරුද්ධ වෙලා අනාගතේ තාම දැකීමක් ඇති වෙලා නැති හින්දා හටගෙන නැහැ. වර්තමානයේ යමක් දැක්කොත් ඒක නැති වෙනවා. උන්න ඇත්ත. ওই ටිකට ආවහම ওই ටිකට තමයි ධම්මටිච්ච ඥානය කියන බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ මේ එකක්වත් බලන්න කියනවා නෙවෙයි මම කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදෙලා නැහැ වර්තමානයේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා. ওই වචන ටික කියන්නේ බුදුරජාණන් වහන්සේට පවා හයියක් උනේ මොකද්ද? අන්නර ඇත්ත යථාභූත ස්වභාවය. ස්කන්ධය මෙහෙමයි ඒ ස්කන්ධය හටගන්නේ මෙහෙමයි මෙහෙම හටගෙන මෙහෙම නැති වෙන හිඳයි. මේ අතීත ධර්මයේ නිරුද්ධ වෙන්නේ කියන පරයයක් තියෙනවා. ඒකෙන් දැන් මේක බලන්න කිව්ව නෙමෙයි. එතකොට හොඳට දැන් බලන්න මෙන්න මෙතනදී අපිට හම්බ වෙන දැන් ධර්මතා දෙකක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදිලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියලා. එම දේශනා කළාට අපිට අපේ මනස දිහා හම්බ වෙනවා අතීතයේ කළ කී දේවල් තියෙනවා අනාගතයේ යම් යම් දේවල් කරන්න කියන්න පුළුවන් දේවල් තියෙනවා වර්තමානෙත් මේ ඉන්නවා තියෙනවා කියන තරකින් හම්බ වෙනවා. ඔන්න පින්වතුනි සත්‍ය අසත්‍ය දෙක දැන් හම්බ වෙන තැන. දැන් අපිට බොරුව ඇත්ත වෙලා ඇත්ත බොරු වෙලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සත්‍ය තමයි ඔය ධම්මටිච්ච ඥානෙ එකින් එක බලන්න ඕනේ. ඔය ටිකෙන් බුදුහාමුදුරු ඇත්ත කියලා පෙන්වන්නේ ඔය ඇත්ත ගත්ත ක්‍රමයයි බුදුහාමුදුරු පෙන්වන්නේ. ඇත්ත හැටියට පෙන්වුවා බුදුරජාණන් වහන්සේ ඇත්තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය හැටියට පෙන්වන්නේ මොකද්ද? අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැතිනවා කියන එක තමයි සත්‍යෙට පෙන්වන්නේ. දැන් හොඳට බලන්න බුදුහාමුදුරුවෝ ඇත්තයි කියලා පෙන්වන්නත් අපිට බොරු නෙමෙයිද? අතීතයේ නිරුද්ධ වෙලා කියන එක අපිට බොරු නෙමෙයිද? බුදුහාමුදුරුවෝ අතීතයේ නිරුද්ධයි කියලා පෙන්වුවා නම් අපිට හම්බෙන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච බවද? ඇති බවට නේද? දැකපු අහපු දැනුණු දැනගත් අය ඉන්නවා කියන තැනක නේද? බුදුහාමුදුරුවෝ දේශනා කරපු ඇත්ත අපිට අද ඇත්තද? මං කියන අපේ ජීවිතෙන් දකින්න. අපිට ඇත්ත බොරු නේද? බොරු. අනාගතේ ඉපදිලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපි දකින්න අහන නෑදෑයෝ හෙට හම්බෙන්න පුළුවන්, කඩේට යන්න පුළුවන් කියලා අනාගතේ කරන්න පුළුවන් කියලා ඇති බව අපිට හම්බ වෙනවා මිසක බුදුහාමුදුරුවෝ සත්‍යයි කියලා දේශනා කළපු දේ අපිට ඇත්තද? නෑ. බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ අපිට ඇත්ත නෙමෙයි. ඒ කියන්නේ අද අපිට සත්‍ය කියපු එක බොරු වෙලා බොරුව සත්‍ය වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් අතීතයක් තියෙනවා අනාගතයක් තියෙනවා වර්තමානයේ ඉන්නවා කියන එක නේද ඇත්ත? හොඳයි මේක ඇත්ත නම් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන එක බොරු වෙන්න ඕනේනේ. හොඳයි ඒක ඇත්ත නම් අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයේ ඉපදලා නැහැ වර්තමානයේ හටගෙන නැති වෙනවා කියන සිද්ධිය ඇත්ත නම් තුන් කාලේ ඇති බවට හම්බ වෙන එක බොරු වෙන්න ඕනේ නේද? තේරෙනවද මේ කියන්නේ? තේරෙනවද? අතීතයේ නිරුද්ධ වෙලා එතන කවුරු හරි කෙනෙක් කියනවා නම් අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් අනාගතේ ඉපදිලා නැහැ වර්තමානයේ අනිත්‍ය වෙනවා කියලා කිව්වනම් ඒ කියන්නේ දැකපු අහපු හැම දෙයක්ම නැවත සිහි කරන්න බැරි තත්ත්වෙටමපත් වෙලා පුංචි කාලේ ඉඳලා යම් කිසි කෙනෙක් නම් දැකපු අහපු දැනුම් දැනකට මේ මොහොත වෙනකොට ඒක ඉස්සර වෙලා හිතපු හම්බ වෙච්ච යම්ම දෙයක් තියෙනවා නැවත සිහි කරලා යන්න බැරි ස්වභාවයෙන් යුක්ත එහෙම දෙයක් දැන් කොහෙවත් නැහැ. එහෙම දෙයක් හොයාගෙන අනාගතයට යන්න කියලා එහෙම දෙයක් නැහැ. දැන් මේ තේන දෙයක් තියෙනවා ඒකද නැති වෙනවා කියලා යම් කිසි කෙනෙක් කියනවා නම්
අද අපිට හම්බ වෙන මනසට සාපේක්ෂව ඒ වචනේ වැරදි නේද? ඒ වචනේ